And now, live at 8. ආයුබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 8 සමගින්. අදත් ලයිව් ඇට් 8 සමගින් ඔබ හමු වන මම නිමේෂ් විජේසූරිය. මම ෆාතිමා නස්රින්. අදත් මුල්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි. ඇමති වාසුදේව නානායක්කාරටත් කොරෝනා ආසාදනය වෙයි. වාසු ළඟින්ම ඇසුරු කළ මැති ඇමතිවරුන් 10 දෙනෙකුට අනතුරු ඇඟවීම්. කොවිඩ් බැලදුණු හකීම් ළඟම සිටි ගයන්තට සුභාරංචියක්. මම කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට තහවුරු කරලා තිබෙනවා. යාපනය සරසවි සිසුන්ගේ උපවාසය අවසන්. උපකුලපති නව ස්මාරකයකට මුල්ගල තබයි. නව පාසල් වාරය ආරම්භයි. ගුරුවරුන්ගේ සිසුන්ගේ පැමිණීම සතුටුදායක බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. සමස්තයක් වශයෙන් 51ක ශිෂ්‍යයන්ගේ පැමිණීමත් 88ක ගුරුවරුන්ගේ පැමිණීමත් ඉතාම සතුටුදායකයි. අයහපත් කාලගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්. ජලාශ රැසක වාන්දොරටු විවෘත වෙයි. පළමු කොවිඩ් මරණය වාර්තා වී අදට වසරක්. ලොව පුරා කොවිඩ් මරණ 19,44,000 ඉක්මවයි. ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු වුණා. ඒ මහතා ඉකුත් සතියේ දින 4ක්ම පාර්ලිමේන්තුවට පැමිණ ඇති නිසා CCTV TV දර්ශන ඇසුරෙන් ඔහු හා ගැටුණු අය පිළිබඳව වාර්තාවක් ලබාගත් බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ. වාසුදේව නානායක්කාර අමාත්‍යවරයාට ඇති වූ ශාරීරික අපහසුතා හේතුවෙන් සිදු කළ PCR පරීක්ෂණයකදී ඔහුට කොවිඩ් වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා. වාසුදේව නානායක්කාර මහතා මෙරටින් වාර්තා වූ තුන්වන COVID-19 ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයායි. මීට පෙර දයසිරි ජයසේකර අමාත්‍යවරයා COVID-19 ආසාදිතයෙකු ලෙස තහවුරු වූ අතර ඊයේ රවුෆ් හකීම් මහතාත් ආසාදිතයෙකු ලෙස වාර්තා වුණා. රවුෆ් හකීම් මහතා ඉකුත් අඟහරුවාදා පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීම නිසා ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් මන්ත්‍රීවරු 17 දෙනෙකුට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් ලබා දෙනු ලැබුවා. ඊට අමතරව පාර්ලිමේන්තුවට පැමිණි කොවිඩ් වැළඳුණු බාහිර නිලධාරියෙකු ඇසුරු කළ තවත් මන්ත්‍රීවරු 4 දෙනෙකුට PCR පරීක්ෂණ සඳහා යොමු වන ලෙස උපදෙස් ලැබී තිබෙනවා. ඒ අනුව ඊයේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 21 දෙනෙකුට නිරෝධායනය වන ලෙසයි උපදෙස් ලැබී තිබුණේ. එවන් පසුබිමකයි අද වාසුදේව නානායක්කාර මහතාටත් කොවිඩ් වැළඳී ඇති බවට වාර්තා වුණේ. වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුව රැස් වූ ඉකුත් දින 4ේම පාර්ලිමේන්තුවට පැමිණ ඇති බවයි. පාර්ලිමේන්තුවේ ආසන පනවා ඇති ආකාරයට අනුව වාසුදේව නානායක්කාර මහතා අසුන් ගන්නේ ආණ්ඩුපක්ෂයේ පළමු පෙළේ කෙළවරේ අසුන වන අංක 20 දරන ආසනයේ. ඔහුට වම්පසින් යාබදාසුනේ එස්.එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයා අසුන් ගන්නා අතර ඊට මෙපිටින් මහින්ද අමරවීර අමාත්‍යවරයා සහ විමල් වීරවංශ අමාත්‍යවරයා අසුන් ගන්නවා. වාසුදේව නානායක්කාර මහතාට පසුපසින් දිලුම් අමුණුගම මහතා අසුන් ගන්නා අතර ඊට වම්පසින් පිළිවෙලින් ජයන්ත සමරවීර විමලවීර දිසානායක සහ නිමල් ලංසා යන අයයි අසුන් ගන්නේ. ඊට අමතරව අද දිනේ පාර්ලිමේන්තුවේ CCTV දර්ශන නරඹා වාසුදේව නානායක්කාර මහතාගේ අනෙකුත් ආශ්‍රිතයින්ද හඳුනා ගැනීමට පියවර ගත්තා. ඒ අනුව පාර්ලිමේන්තුවේ සභාගැබට අමතරව තවත් විවිධ ස්ථානවලදී වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා සමග ගැටුණු පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස මැති ඇමතිවරුන් 10 දෙනෙක් පමණ හඳුනාගත් බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ. ඒ අනුව කොවිඩ් හේතුවෙන් නිරෝධායනයට යොමු කළ මුළු මැති ඇමති සංඛ්‍යාව 31ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම පාර්ලිමේන්තු සේවකින් 15 දෙනෙකුද වාසුදේව නානායක්කාර අමාත්‍යවරයාගේ ළඟම ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඒ සියලු දෙනාටම නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සඳහා යොමු වන ලෙසයි උපදෙස් ලබා දී තිබෙන්නේ. මේ අතර වාසුදේව නානායක්කාර අමාත්‍යවරයාට පෙර වෛරසය ආසාදනය වූ රවුෆ් හකීම් මහතාගේ ළඟම පළමු පෙළ ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගත් ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා PCR පරීක්ෂණයකට යොමු වුණා. ඇත්ත වශයෙන්ම රවුෆ් හකීම් මන්ත්‍රීතුමා කොවිඩ් ආසාදිතයෙකු බවට වාර්තා වුණු බව දැනගත් වහාම මම PCR පරීක්ෂණයට මගේ කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. ඊට පස්සේ ඊයේ PCR පරීක්ෂණය පවත්වලා අද දින PCR පරීක්ෂණයේ වාර්තාව නිකුත් කරා. මම කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට තහවුරු කරලා තිබෙනවා. රවුෆ් හකීම් මැතිතුමා පසුගිය 5 වෙනිදා පාර්ලිමේන්තුවට පැමිණුණු අවස්ථාවේ එතුමා මුණ ගැසුණු මන්ත්‍රීවරුන් කවුද කියන එක පිළිබඳව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීතුමා දැනුම් දීමක් කරා. අනිත් මන්ත්‍රීවරුත් කිහිප දෙනෙක් අද දවසේ PCR පරීක්ෂණයට යොමු වෙන්නට නියමිත බව ඒ අය දැනුම් දීලා තිබෙනවා. මේ අතර අද පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය ආරක්ෂණ වැඩසටහනක්ද ක්‍රියාත්මක වුණා.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා අද ප්‍රකාශ කළේ සෞඛ්‍ය අංශ උපදෙස් මත පාර්ලිමේන්තුවේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට පාර්ලිමේන්තුව සූදානම් බවයි. එසේම ඉදිරියේදී පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීම පිළිබඳව තීරණය කිරීමට කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති බවත් එහි සඳහන්. පාර්ලිමේන්තු කොවිඩ් පොකුර මෙන්ම ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද මේ දිනවල දේශපාලන වේදිකාවේ දැඩි කතාබහට ලක්වනවා. මේ ඒ පිළිබඳව අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස්. මේක මේ ලෝකයේ ඇතිවෙන මහා විනාශය තුළ මේක විශාල වශයෙන් කම්පණයට පත් වෙන්න හේතුවක් නැහැ. මොකද මේ ලෝකයේ අද තියෙන තත්ත්වය දන්නවා නම් මහම බලවත්. ඇමරිකා එක්සත් ජනපදයේ දිනකට දහස් ගණනක් මිය යන අතර ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ආසාදිතව බවට පත් වෙනවා. දැන් රට පුරාම ප්‍රතිරලා ඉවරයි කොවිඩ් සංගතය. පාර්ලිමේන්තුවෙත් ඉන්නවා, සමාජයේත් ඉන්නවා, මිනුවන්ගොඩ පොකුර, පෑලියගොඩ පොකුර කිය ඉඳලා හරියන්නේ නැහැ. රටම එකම කොවිඩ් පොකුරක් වට පත් වෙලා තියෙනවා. මේ වෛරසයට සියලු දෙනාටම මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. කාටවත් එකෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් മന്ത്രിවරයෙක් මේ රෝගයට ලක් වුණ එක අරුම පුදුම දෙයක් නෙමෙයි. පාර්ලිමේන්තුව තුල කොවිඩ් පාලනයේ අසාර්ථක වීමේ වගකීම කවුද බාරගත යුතුව තිබෙන්නේ? එහෙනම් කතානායකතුමා සහ එහි බලධාරීන් බාර ගන්න ඕනේ. මොකද හේතුව පරීක්ෂා කිරීම නිසිලස සිදු වෙනවා නම් කොවිඩ් වෛරසය පාර්ලිමේන්තුව ඇතුළට එන්න බෑ. ඔබට මතක ඇති පාස්කු බෝම්බ ප්‍රහාරයත් එක්ක ජනතාව කිව්වේ මොකද්ද 228ටම මේක ඇතුළේදීම බෝම්බයක් වදින්න ඕනි කියලා. එහෙමයි ජනතාව කිව්වේ. ඒ තැනට ජනතාව තල්ලු වුණා. ඒක සාධාරණයි. දැනුත් එහෙම වෙනවා නම් ඒකත් සාධාරණයි. අපේ රටේ එන්නත් ගැන කතාවක් නැහැ. අපේ රටේ තියෙන්නේ පැණිය. මොකද ඒකට හේතුව දන්නවද? පැණියට මිලක් නැහැ. විපක්ෂයේ සජිත් මහත්තයාගේ කට්ටියට කියනවා පැණියට බැන බැන ඉන්න නැතුව හොරෙන් හරි ගිහලා පැණි ටිකකුත් බොන්න දැන්. මොකද අර එන්නත ගේනකන් ඒ පැණිය බීපු කාරුවත් අද කියලා නැහනේ. ඒකේ මොකක්වත් අගුණයක් වෙලා කියලා. අපි අර වෙද මහත්තයාට කියනවා ඒගොල්ලන්ටත් මේක දෙන්න. ඒගොල්ලොත් ආරක්ෂා වෙලා ඉන්න ඕනේ. මේ ආණ්ඩුව කෙරෙහි ලොකු විශ්වාසයක් තිබ්බා. ඔව් ඒක පිළිගන්නවා. නමුත් දැන් මේ වෙනකොට හැම ශේෂ්ත්‍රයකදීම මේ ආණ්ඩුව ෆේල් වෙලා තියෙනවා. හරින් ප්‍රනාන්දු හිටපු ඇමතුමා වර්තමාන මන්ත්‍රීතුමා එයා තමන්ගේ ඇඟිල්ල තරමට ඉදිමින කෙනෙක් නෙමෙයි. එයාට ඊට වඩා ලොකුවට ඉදිමෙන්න යන කෙනෙක්. ඒ ගිහිල්ලා තමයි ඔකට බිම යනගෙන ඉන්නේ. එදා පාස්කු ප්‍රහාරය සිද්ධ වෙනවයි කියලා හරින්ගේ තාත්තා ඇවිල්ලා කියනකොට පුතේ පල්ලි යන්න එපා බෝම්බ ගහන්න ඉන්නවා කියලා කියනකොට ඔය හරින් ප්‍රනාන්දු මහත්තයාට තිබුණානේ ඔය වගේම ඉක්මනට දුවලා ගිහිල්ලා පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කරන්න කැබිනට් ඇමතිවරයෙක්. ඒ වෙලාවේ බිත්තර කට්ටේ හැංගිලා යන කුකුල් පැටියා වගේ හැංගිලා ඉඳලා දැන් කියනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කතාවක් කළාම පොලිසියට යනවා. අද ආරම්භ කළ පළමු පාසල් වාරයේ ළමුන්ගේ පැමිණීම සතුටුදායක තත්වයක තිබුණු බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධව තීරණ ගැනීමට තවදුරටත් එම සාර්ථකත්වය පවත්වාගෙන යා යුතුව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා අද අවධාරණය කළා. සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශවලට අනුගත වෙමින් අද 2021 වර්ෂයේ පළමු පාසල් වාරය ආරම්භ කෙරුණා. එහෙත් දිවයිනේ හුදකලා කර ඇති ප්‍රදේශවල පිහිටි පාසල් සහ බස්නාහිර පළාතේ පාසල් අද ආරම්භ කෙරුණේ නැහැ. බස්නාහිර පළාතේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත දරුවන් සඳහා පමණක් ජනවාරි 25 වනදා පාසල් ආරම්භ කෙරෙන බව අධ්‍යාපන බලධාරීන් ඉකුත් 4 වනදා ප්‍රකාශ කළා. මේ අතර අද දිවයිනේ බොහෝ පාසල්වලට ළමුන් පැමිණීම සතුටුදායක තත්වයක පැවති බව අප වාර්තාකරුවන් සඳහන් කළා. අපි බලාපොරොත්තු පරිද්දෙන්ම දරුවන්ගේ ඉතා හොඳ උනන්දුවක් පාසල් පැමිණීම වෙනුවෙන් පවතිනවා. ආචාර්ය මණ්ඩලයෙන් සියලු දෙනා වගේ මේ වන විට පැමිණ සිටිනවා. මගේ පාසලේ දරුවන් අද පැමිණිය යුතු සංඛ්‍යාව 1115ක් වෙනවා. 404ක් අද පැමිණලා තිනවා. පාසල් වලට දරුවන් එවීම සම්බන්ධයෙන් දෙමව්පියන්ද උනන්දුවකින් කටයුතු කරනු දක්නට ලැබුණා. COVID-19 නීතියට යටත් වෙලා වැඩ කටයුතු කොහොමද කරන්න ඕනේ? ඉතින් ඉදිරියේ ඉඳලා හරියන්නේ නැහැනේ. බය නැහැ ඉතින් මේ අපි කොහොම හරි දරුවන්ට උගන්වන්නත් ඕන. අවුරුදු මුල්ම දවසේ ඉඳලා ඉස්කෝලේ එකෙන් ආවා. ඉදිරියට බලන්න ඕන ගන්න තීරණය මොකක්ද කියලා තවම නැහැ හරි තීරණය. ගොඩක් ප්‍රදේශවල අපිට නිරීක්ෂණය වෙන්නේ නගරාශ්‍රිතව දරුවන්ගේ පැමිණීම අඩු වුණත් ගම්බද ප්‍රදේශවල දරුවන්ගේ පැමිණීම ඉතාමත් ඉහළ සංඛ්‍යාවක තියෙනවා. සමස්තයක් වශයෙන් 51%ක ශිෂ්‍යයන්ගේ පැමිණීමත් 88%ක ගුරුවරුන්ගේ පැමිණීමත් ඉතාම සතුටුදායකයි. මේ සාර්ථකත්වයේ මත තමයි රජය තීරණය කරන්න පුළුවන් බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම පිළිබඳව මේ සාර්ථකත්වයේ මත
තමයි පාසලට කවදාකවත් නාපු පළවෙනි ශ්‍රේණියත් අපි බලාපොරොත්තු වෙච්ච විදිහට පෙබරවාරි මාසයේ දෙවෙනි සතියේත් බස්නාහිර පළාතේ අපොස සාමාන්‍ය පෙළට පෙනී සිටින දරුවෝ ටික 25 වෙනිදාට බලාපොරොත්තු වෙච්ච විදිහට සෞඛ්‍ය නිර්දේශ මත විවෘත කරගෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය දින නියමගත කරගත් පරිදි ඉටු කරන්න වෙන්නේ. මේ අතර අදින් නැරඹි පළමු පාසල් වාරය සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේද අදහස් පළ කළා. පාර්ලිමේන්තුවේ පවා මේ වෙනකොට කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙන තත්ත්වයක් තුල පාසල් පද්ධතියේ මොන වගේ තත්ත්වයක් උදා වෙයිද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. අඩුම තරමේ අපිට පාසල් ළමයෙකුට මාස්ක් එකක්වත් දෙන්න පුළුවන් වෙලා නැහැ 2021 අවුරුද්දේ පාසල් ආරම්භ කරනකොට. පාසල් ආරම්භය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයාද අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා. පාසල් ඉතාමත් ස්වල්ප සංඛ්‍යාවක් තමයි සෞඛ්‍ය හේතු නිසා ආරම්භ කිරීමට බැරි වෙලා තිබෙන්නේ. අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රවල නිලධාරීන් ඉතාමත් සමීප ඵලදායී ලෙස එකට වැඩ කරමින් යනවා. මේ වැඩපිළිවෙල සකස් කරලා තිබෙනවා පමණක් නෙමෙයි ඒකේ අධීක්ෂණය අධිරෙන් අධිරේ ඒ පිළිබඳ බොහොම විධිමත් වැඩපිළිවෙලක් යොදලා තිබෙනවා. ඒ නිසා හිතේ බයක් නැතුව ළමයින් පාසල් වලට ඉවීමට පුළුවන් කියලා දෙමාපියන්ට අපි ඉතාමත් පැහැදිලිව කිව්වා. COVID-19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 285 දෙනෙක් අද මෙරටින් හඳුනාගත්තා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 48665ක් දක්වා ඉහළ ගියා. මේ අතර ගත වූ දින 10 තුළ පමණක් මෙරටින් COVID-19 ආසාදිත මරණ 28ක් වාර්තා වී තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 540 දෙනෙකු ඊයේ දිනේදීත් මෙරටින් හඳුනාගත්තා. ඔවුන්ගෙන් 536 දෙනෙක් පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව හඳුනාගත් අතර සෙසු සිව් දෙනා හඳුනාගත්තේ එක්සත් අරාබි එමිරාජ්‍යයේ සිට පැමිණි පිරිස අතරින්. ඊයේ දිනේදීත් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව දැක්ුණේ 217ක් ලෙසයි. ඒ අතරිනුත් බොරැල්ල ප්‍රදේශයෙන් රෝගීන් 69 දෙනෙකු හඳුනාගෙන තිබුණා. මේ අවස්ථාව වෙනකොට ඇමරිකන් එක්සත් ජනපදයේ සමහර ප්‍රදේශවල මේ COVID-19 නිසා අසාධ්‍ය වෙන රෝගීන්ට ලබා දීමට තරම් ඔක්සිජන් ප්‍රමාණවත් නැති නිසා ඒ ප්‍රදේශවල නිර්දේශ කරලා තියෙනවා ඔක්සිජන් ප්‍රමාණය 90%කට වඩා අඩු වෙනකල් ඔක්සිජන් ලබා දෙන්න එපා කියලා. අපිට ඒ පින්තූරේ දකින්න පුළුවන් අපි මේ තත්ත්වය අපේ මේ රටේ කරන මේ පාලන කටයුතු අපි නිසි පරිදි කළේ නැත්තම්. මේ අතර අද පෙරවරුවේ සිට හුදකලා බව ඉවත් කළ දෙමටකොඩ ප්‍රදේශයෙන් ඊයේ දිනේදීත් COVID-19 ආසාදිත රෝගීන් 18 දෙනෙකු වාර්තා වී තිබුණා. කොළඹ ග්‍රෑන්ඩ් පාස් මාලිගාවත්ත යන පොලිස් බල ප්‍රදේශවල හුදකලා බවද අද පෙරවරුවේ සිට ඉවත් කළ අතර එම ප්‍රදේශවල ඇතැම් පදිංචිකරුවන් මුවාවරණ නොමැතිව සංචරණයේ නිරත වන අයුරුත් දක්නට ලැබුණා. නැවත ඔබ සෞඛ්‍ය පුරුදුවලට අනුගත නොවී කටයුතු කළහොත් නැවත ඔබේ ප්‍රදේශයෙන් අණු පොකුරු නිර්මාණය වීමට ඉඩ තිබෙනවා. එවිට නැවත මේ ප්‍රදේශ හුදකලා කිරීමට සිදු වෙනවා. එය හුදකලා කරනවාද නැද්ද යන තීරණය තියෙන්නේ ඔබ අතේ. මේ අතර ඊයේ දිනේදී හඳුනාගත් රෝගීන්ගෙන් 85 දෙනෙක් ගම්පහ දිස්ත්‍රික්කයේනොත් 40 දෙනෙකු රත්නපුර දිස්ත්‍රික්කයේනොත් 10 දෙනෙකු හම්බන්තොට දිස්ත්‍රික්කයේනොත් හඳුනාගෙන තිබුණා. මාසයකට කලින් තත්ත්වය ගත්තාම සමස්ත රටේ දෛනික වාර්තා වෙන රෝගීන්ගෙන් 80%ක් 85ක් වාර්තා වුණේ බස්නාහිර පළාත ඇතුළේ. පෙරේද දවස වෙනකොට සමස්ත බස්නාහිර පළාතෙන් වාර්තා වෙන රෝගීන් ගාන 50%කට අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ අනිත් පළාත් වලින් 50%කට වැඩි රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙන තැනට ගිහිලා තියෙනවා. ඒ නිසා මේ සියලු තත්ත්වයන් අපි සැලකිල්ල ගන්න ඕන. විශේෂයෙන් මහනුවර ප්‍රදේශයේ දෛනික වාර්තා වෙන රෝගීන් ගාන අසාමාන්‍ය ලෙස ඉහළ යමින් තියෙනවා. කෑගල්ලේ සංඛ්‍යාව වැඩි වෙමින් තියෙනවා. රත්නපුරේ සංඛ්‍යාව වැඩි වෙනවා. නැගෙනහිර පළාතේ වවුනියාව දිස්ත්‍රික්කය ඇතුළේ. ඒ නිසා මේ විදිහට අපිට මේ පේන්න තියෙන තත්ත්වය එතරම් හොඳ තත්ත්වයක් නෙමෙයි. මේ අතර ගාල්ල කිත්තන්ගේ ආශ්‍රිතවද COVID-19 ආසාදිතයින් 12 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒම ප්‍රදේශීය ආශ්‍රිතව කරන ලද PCR පරීක්ෂණ 158කින් කොග්ගල අපනයන සැකසුම් කලාපයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවකින්ද COVID-19 ආසාදිතයින් 2 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් සංගමය සෞඛ්‍ය සේවා වලින් හෙට සිට ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට ගාල්ල උපනගරාධිපතිවරයා විසින් පසුගිය මාස 22 වෙනිදා කළ බැනවැදීමේ සිද්ධියක් මුල් කරගනිමින් වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ මෙම බැනවැදීමෙන් පසුව වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගාලු නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දංගෙදර ප්‍රදේශයට ගෙන කිය බවයි. ඊට අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙන බවට නාගරික කොමසාරිස්වරයා පොරොන්දු වූ නමුත් මෙතෙක් එම පහසුකම් නොලැබුණු බවද වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. අපට දැනගන්න ලැබෙන අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව මේකට හේතු වෙලා තියෙන්නේ ප්‍රශ්නගත උපනගරාධිපතිවරයා විසින් ඒකට විරෝධතාවය පළ කිරීම. මේ වගේ ප්‍රශ්න තිබුණාම ගාලු නගරයේ කොරෝනා ව්‍යාප්තිය තවත් වැඩි වෙන්න ඉඩ තියෙනවා කියලා අපිට කනගාටුවෙන් ගොඩක් කියන්න සිද්ධ වෙනවා. හාලියල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් ඊයේ
කරන ලද PCR පරීක්ෂණ වලින් COVID-19 ආසාදිත බවට හඳුනාගත් කාන්තාවක් අද හාලියල නගරයේ ඇවිද යන අයුරු මෙලෙස දක්නට ලැබුණා. ඊයේ කරන ලද PCR පරීක්ෂණවල ප්‍රතිඵල අද ලැබී තිබූ අතර එහිදී ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණා. එහෙත් ප්‍රතිඵල ලැබීමට පෙර ඇය නගරයේ ස්ථාන කිහිපයක සංචාරය කර තිබීම හේතුවෙන් ඇයගේ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්තා. පොළොන්නරුව මහරෝහලේ 21 වන වාට්ටුවෙන්ද COVID-19 ආසාදිතයින් සිව් දෙනෙකු හමු වී තිබෙනවා. ඒ හේතුවෙන් එම වාට්ටුව తాවකාලිකව වසා දැමීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගත්තා. කෑගල්ල මහරෝහලේ 6 වෙනි වාට්ටුවෙන්ද ආසාදිතයෙක් හමු වීමත් සමග එම වාට්ටුවේ සේවය කළ හෙදියන් 13 දෙනෙක්, වෛද්‍යවරුන් 2 දෙනෙක් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ පිරිසක් නිරෝධායනයට යොමු කර තිබෙනවා. එමෙන්ම එම රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි ගැබිණි කාන්තාවකට සහ දරුවෙකුටද වෛරසය ආසාදනය වී තිබූ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා. මේ අතර ආයතන සඳහා සේවකීන් ගෙන්වා ගැනීම පිළිබඳව මෙතෙක් පනවා තිබූ සීමා අද සිට ලිහිල් කෙරුණා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කළේ ආයතන ප්‍රධානියාගේ කැමැත්ත පරිදි සේවා අවශ්‍යතාවය අනුව සේවකීන් ගෙන්වා ගැනීමට අද සිට අවසර හිමිවන බවයි. මගී ප්‍රවාහනයේදීද සෞඛ්‍ය උපදෙස්වලට අනුව කටයුතු කළ යුතු නමුත් ඇතැම් පොදු ප්‍රවාහනයන් තුළ අද දක්නට ලැබුණේ මෙවන් තත්ත්වයක්. මේ අතර යුක්‍රේනයේ සිට මෙරටට පැමිණි සංචාරකයින් පිරිසක් අද මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයට පැමිණියා. එහිදී භික්ෂුන් වහන්සේ නමක් මෙලෙස සිය විරෝධය පළ කළේ නිරෝධායන නීති ආරක්ෂා කරමින් ඔවුන් සංචාරයේ නිරත වන බව පැවසුවද එවැන්නක් දක්නට නොලැබෙන බව පවසමින්. අපේ රටේ මේ අහිංසක මිනිස්සු ඉන්නේ මේ වටේ. ඒතර මේ මිනිස්සුන්ට මේ රෝගය හැදුනොත් කවුද වගේ කියන්නේ දැන්? දැන් මේ ඩ්‍රයිවර්ස්ලා ඉන්න විදිය බලන්න. මේ කට්ටිය කිව්වා ඇඳුම් අල්ලගෙන ඉන්නේ කියලා. සම්පූර්ණ කිසිම දෙයක් නෑ මේ කට්ටියට. කොහොමද නිරෝධායන දළදා මාලිගාවට එන්නේ නැහැ කියලා මල්වත්තුව අස්කිරි අපිට කියන්නේ නැතුව දැන් මේ හොරෙන් ආවා යුක්‍රේන් කට්ටිය. කො ආරක්ෂාව මෙන්න රටට ගිය කල දිවයිනට ආසන්න වායුගෝලයේ පවතින කැළඹීම් ස්වභාවය නිසා ඇතිවී තිබෙන වර්ෂා සහිත කාලගුණ තත්ත්වය එළඹෙන 18 වෙනිදා දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසනවා. අධික වර්ෂාවත් සමගින් මේ වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රධාන වැව් රැසක වාන් දොරටු විවෘත කර ඇති අතර ප්‍රදේශ කිහිපයකින් සුළු ජල ගැලීම්ද වාර්තා වනවා. උතුරු මැද නැගෙනහිර ඌව සහ මධ්‍යම පළාත ඇතුළු දිවයිනේ පළාත් රැසකට පසුගිය දින කිහිපයේ සිටම අධික වැසි ඇදහැලමින් පවතිනවා. කලකට පසු මේ වර්ෂාවත් සමගින් රජරට මහවැව් රැසක් වාන් දැමීම ආරම්භ කර තිබෙනවා. කලාවැවේ හදිසි වාන් දොටු දෙකක් අඩි 6 බැගින් විවෘත කර තිබෙනවා. රාජාංගනයේ ජලාශයේ වාන් දොටු 12ක් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 12250ක ජලයක් කලා ඔයට මුදා හැරෙනවා. රාජාංගනයේ ජලාශයේ වාන් දොටු මෙතරම් ප්‍රමාණයක් විවෘත කරනු ලැබුවේ දීර්ඝ කාලයකට පසුයි. මේ හේතුවෙන් කලාවේ නිම්න පහත් බිම් කරුවලගස්වැව හා වනාතුරුල ප්‍රදේශවලින් සුළු වශයෙන් ජල ගැලීම් තත්ත්වයකට ලක්ව ඇති බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කරනවා. අංගමුව ජලාශයේ වාන් දොටු දෙකද අඩි 2 බැගින් විවෘත කිරීමට වාරි බලධාරීන් කටයුතු කර තිබෙනවා. පරාක්‍රම සමුද්‍රයේ වාන් දොටු 10ම අද විවෘත කළා. මෙමගින් තත්පරයට ජලය ඝන අඩි 2146ක් අඹන් ගඟට මුදා හැරෙනවා. සෝමාවතිය පුදබිම් මාර්ගයේද ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය ඇන හිට තිබෙනවා. මේ අතර කවුඩුල ජලාශයේ වාන් දොරටුත් අද විවෘත කළා. උල්ලිටේ රක්කින්න නිවුන් ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි 1.5 බැගින් විවෘත කර තිබෙනවා. රක්කින්න හොබරියාය ප්‍රධාන මාර්ගයේ උල්ලිටිය ඔය හරහා ඇති පාලම යට වී යාමෙන් ගම්මාන කිහිපයක ගමනාගමනයටද අද බාධා එල්ල වුණා. දින 3ක් පුරා ඇදහැරෙන වර්ෂාව හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ කළුවාංචිකුඩි තෙත්තාතිව් මාන්කාඩු ඇතුළු ගම්මාන කිහිපයකම නිවාස ජලයෙන් යට වී තිබෙනවා. අඹන්පොළ අඹකොළවැව ජලාශයද ජල ධාරිතාව ඉහළ යාම හේතුවෙන් වාන් දොටු දෙකක් විවෘත කර ඇති අතර ඒ අනුව ඉඟිතිමිටිය ජලාශයට එම ජලය මුදා හැරෙනවා. වර්ෂාපතන තත්ත්වය බොහෝ විට ඉදිරි දින කිහිපය තුලත් අපි අපේක්ෂා කරනවා. සාමාන්‍යයෙන් 18 වෙනිදා දක්වාම මේ තත්ත්වය අඩු වැඩි වෙමින් ප්‍රමාණාත්මකව අඩු වැඩි වෙමින් පවතින ලක්ෂණ තමයි අපිට පහළ මේ ජනතාවට මතක් කරලා තියෙන්නේ. ඔබ යලිත් ලයිව් එකේත් සමගින් ප්‍රතිසංස්කරණය කළ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ පැරණිතම ගොඩනැගිල්ල අද සිසු අයිතියට පැවරුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතෙන්.
කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ පැරණිතම ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු අද සිසු අයිතියට පැවරුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. විද්‍යාලයේ 71 වෙනි සංවත්සරයට සමගාමීවයි මෙම ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කර සිසු අයිතියට පැවරුණේ. අනාරක්ෂිත සහ අබලන් තත්ත්වයේ පැවති මෙම පෞරාණික ගොඩනැගිල්ල ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත් වීම මත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කළා. ඊට අවශ්‍ය උපකරණ සහ ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පමණක් තර්ස්ටන් විද්‍යාලීය පාසල් සංවර්ධන සමිතිය රුපියල් මිලියන 13ක මුදලක්ද යොදවා තිබෙනවා. කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම ගොඩනැගිල්ලේ සිප් 4 හදාරා තිබීමත් විශේෂත්වයක්. 71 වසරක තර්ස්ටන් ඉතිහාසය තුළ වෘත්තිමය වශයෙන් වසර 50ක දේශපාලන දිවියක් සම්පූර්ණ කළ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වෙනුවෙන් පිරිනැමෙන තර්ස්ටන් ප්‍රජාවේ සමරු තිලනය මෙහිදී විද්‍යාලීය විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතා සහ ප්‍රධාන ශිෂ්‍ය නායක විසින් අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලැබුවා. මෙම උත්සවයේදී රුපියල් මිලියන 10ක් වටිනා ස්මාර්ට් පන්ති කාමර තාක්ෂණික උපකරණ කට්ටල 6ක් පරිත්‍යාග කිරීම සිදු කෙරුණේ විද්‍යාලයේ ආදි සිසු විශ්‍රාමික මේජර් ජෙනරාල් රේගු අධ්‍යක්ෂ ජී.වී. රවිප්‍රිය මහතාගේද සහභාගීත්වයෙන්. අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී.එල්. පිරිස්, බන්දුල ගුණවර්ධන සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කී ෂෙන් හොන් යන මහත්වරුන්ට අග්‍රාමාත්‍යවරයා අතින් මෙහිදී සමරු තිලන ප්‍රදානය කෙරුණා. රටපුරා කොවිඩ් පැතිර යද්දී ආණ්ඩුව පැණි නාඩගමක නිරතව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අරනායක ප්‍රදේශයේ පැවති විපක්ෂ නායක ජංගම සේවාවට එක්වමින් ඔහු මේ බව සඳහන් කළා. මට මතකයි මේ සෞඛ්‍ය ඇමතිතුමිය බොහොම ආඩම්බරෙන් ඇවිල්ලා කිව්වා කොරෝනා පරාදයි. මේ කොරෝනා ඉවර කරපු එකේ පදක්කම් ටික දෙන්න ඕනේ කිව්වා ජනාධිපතිතුමාට අගමැතිතුමාට. දැන් බලන්න අද රටේ තත්ත්වය. පාර්ලිමේන්තුවටත් ඇවිත් මහා භයංකාර තත්ත්වයක්. දැන්වත් ආණ්ඩුවට තේරෙන්නට ඕන අපේ රටට එන්නත අවශ්‍යමයි. මේ රටට ඉතුරු වෙන ලාභය ගැන සල්ලි ඉතුරු කරගන්න එක ගැන හිතන්න හොඳ නැහැ. මිලියන 10000ක් යනවලු එන්නතට. හරියටම සීනි වංචාවෙන් අර ජාවාරම්කාරයෝ හොයාගත්ත ගානවයි. නමුත් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කරලා කිසිම පරීක්ෂණයක් නොකරපු දේශීය ආයුර්වේද ශාස්ත්‍රයටත් කරන්න පුළුවන් ලොකුම අපහාසයේ නිග්‍රහය කරලා මොකද කරේ? කතානායකතුමයි සෞඛ්‍ය ඇමතිතුමියයි තවත් ඇමතිවරු කීප දෙනෙකුයි තනියක් අනුභව කරලා කියනවා රටට මේක හරි කියලා. කොහොමද දන්නවද කැනඩාවේ එක පුරවැසියෙකුට 10 වතාවක් බෙහෙත් දෙන්නට බෙහෙත් ටික ගෙන්නගෙන හමාරයි කැනඩාව. ලෝකෙ වටේ එහෙම කරනකොට අපි යනවා තනියක් පස්සේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 2021 සහ 2022 වසර සඳහා වන නිලවරණයට අදාළ නාම යෝජනා බහර දීම අද සිදු කෙරුණා. මෙවර නීතිඥ සංගමේ සභාපති ධුරය සඳහා ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ ජනාධිපති නීතිඥ කුවරද සොයිසායන මහත්වරුන් තරඟ වැදී සිටිනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 26 වෙනි සභාපතිවරයා තෝරාපත් කර ගැනීම වෙනුවෙන් වන නිලවරණයට නාම යෝජනා බාර දීම අද දහවල් 12න් අවසන් කෙරුණා. ඒ අනුව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ ජනාධිපති නීතිඥ කුවරද සොයිසායන මහත්වරුන් අද සභාපති ධුරය සඳහා නාම යෝජනා බහර දුන්නා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 26 වෙනි සභාපතිවරයා තෝරාපත් කර ගැනීම වෙනුවෙන් වූ නිලවරණය ලබන පෙබරවාරි මාස 24 වෙනිදා දිවයින පුරා පිහිටි අධිකරණ පරිශ්‍රයන්හිදී පැවැත්වීමට නියමිතයි. අපිට අවශ්‍යයි පරාජය කරන්න මේ අපේ නීතිඥ සංගමය වැරදි අතට හරවන්න උත්සාහ කරන ප්‍රතිපත්ති මත පදනම් වෙච්ච නැති මුදල් බෙදලා ද්‍රව්‍ය බෙදලා මේ ඡන්ද දිනන්න යන පාර්ශවය අපිට පරද්දන්න අවශ්‍යයි. මොකද ඒ පාර්ශවයට ප්‍රතිපත්තියක් නැහැ. මම බලාපොරොත්තු වෙන්නේ නැහැ මගේ ප්‍රතිවාදය සම්බන්ධයෙන් යම් කරුණු සඳහන් කිරීමට. නමුත් කනගාටුයි. මොකද මේක ගෞරවනීය වෘත්තියක්. මගේ ප්‍රතිවාදියා විසින් මා සම්බන්ධයෙන් යම් යම් දේවල් ප්‍රකාශ කර ඇති බවට මට දැනගන්නට ලැබුණා. මම ද්‍රව්‍ය බෙදනවා, මුදල් බෙදනවා යන ආදී වශයෙන් අභූත චෝදනා එල්ල කළා තියෙනවා. මම ඒ සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. මම එතුමාට අභියෝග කරනවා. මම බෙදපු මුදල් මොනවද? මම බෙදපු ද්‍රව්‍ය මොනවද කියලා එතුමාට කියන්න කියලා. නමුත් මම එකක් කියනවා. මම දැනුම නොමිලේ ලබා දීලා තියෙනවා. එතුමා වගේ මම මුදලට දැනුම විකුණන්නේ නැති බවත් මම ඉතාමත් ගෞරවයෙන් ප්‍රකාශ කරනවා. ඔබ නැවතත් ලයිව් ඇටේට් සමගින්. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සුරකීම සඳහා වූ ජාතික සභාව අද බිහි කෙරුණා. ඒ මහා සංඝරත්නය වෘත්තීය සමිති සහ දේශපාලන පක්ෂ ඇතුළු සංවිධාන කිහිපයක් ඒකාබද්ධවයි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර ජැටිය සුරකීමේ ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුවේ මූලිකත්වයෙන් නව ජාතික සභාව බිහි කෙරුණා. ඒ කොළඹදී පැවති උත්සවයකින් අනතුරුවයි. එහිදී නැගෙනහිර ජැටිය රැක ගැනීමට කැපවන බවට පිරිස මෙලෙස ප්‍රතිඥා දුන්නා. මේ රජයේ බලයට පත් කරන්න මේ ඉන්න බහුතරයක් පිරිස මම බැලුවා හොඳට මහන්සි වුණු පිරිස. මමත් කොනකින් හිටියා. කොහොම වුණත් ඒ එකතු වුණු දේශප්‍රේමී කොටස් කතා කළේම ජාතිය සතු සම්පත් පිළිබඳව. ජල සම්පත, භූමි සම්පත, ජන සම්පත
වන සම්පත මේ හැම සම්පතක්ම අද තර්ජනයට ලක් වෙලා. මේ වරාය කියන්නේ සාංගික දීපලක්. සංඝයා සතු වගේ දීපලක්. අපි දන්නවා සංඝයා සතු දෙයක් කවුරුවත් කන්නේ නැහැ. මේක ජනතාව සතු සම්පතක්. වෙලාවකට මට හිතෙනවා අපි ඡන්දෙ දීලා පත් කරේ විදේශි කොම්පැනියක්ද කියලා. අපිට හොරෙන් පුළුවන් තරම් අලෙවි කරන්න යම් රහස් කටයුතු සිදුවන බව මා දන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලවරණය වහා පවත්වන්නයි හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් ඇය මේ බව දැනුම් දී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන අර්බුදය පිළිබඳව කරුණු අන්තර්ගත කරමින් මෙම ලිපිය යොමු කර තිබෙනවා. එහි දැක්වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා සමයේ ඔහුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවෙන් පසු ඔහු ඉල්ලා අසූයේ නම් පාස්කු ප්‍රහාරය පවා වළක්වා ගැනීමට ඉඩ තිබූ බවයි. එමෙන්ම ඉන්දියාවේ පළවන ද හින්දු පුවත්පතට මෛත්‍රීපාල සිරිසේන මහතා ලබා දී තිබූ සම්මුඛ සාකච්ඡාවක ඇති කරුණුද චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ විවේචනයට හේතු වී තිබෙනවා. එහිදී තමන් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොමැති බවට මෛත්‍රීපාල සිරිසේන මහතා කර ඇති ප්‍රකාශය වැරදි බවයි ඇය ප්‍රකාශ කරන්නේ. එම ලිපියේ වැඩිදුරටත් දක්වා ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සභාපති දුරේ කටයුතු කරන්නේ පක්ෂ ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කරමින් බවයි. අහිංසක පාක්ෂිකයින් රවටමින් පක්ෂය විනාශ කිරීම නවතා නව කණ්ඩායමකට පක්ෂය ඉදිරියට ගෙන යාමට ඉඩ දීම සඳහා වහාම පක්ෂයේ නිලවරණයක් පැවැත්වීමට කටයුතු කරන ලෙසයි හිටපු ජනාධිපතිනිය මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කළ ලිපියේ දක්වා ඇත්තේ. ස්මාරකයක් ඉවත් කිරීමේ සිද්ධියක් මුල් කරගෙන යාපනීය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ආරම්භ කර තිබූ උපවාසයක් අද අවසන් කෙරුණා. ඒ කඩා දැමුණු ස්මාරකය වෙනුවට නව ස්මාරකයක් යළි ඉදිකිරීමට විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා එකඟ වීමත් සමගයි. නව ස්මාරකයට මුල්ගල් තැබීමත් අද සිදු කෙරුණා. යුද්ධයෙන් මියගිය යාපනයේ විශ්වවිද්‍යාලයේ සිසුන් සේවකයන් සහ නිලධාරීන් සිහිපත් කිරීම වෙනුවෙන් යාපනයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ඉදි කර තිබුණු මුල්ලිවයිකල් සැමරුම් ස්මාරකයේ පසුගිය 8 වෙනිදා රාත්‍රියේ එම විශ්වවිද්‍යාල පරිපාලනය විසින් කඩා ඉවත් කිරීමට කටයුතු කළා. ඒ සමග විශ්වවිද්‍යාලයේ ඉදිරිපිටට රැස් වූ එහි සිසුන් එම ස්ථානයේ නොසන්සුන්කාරී ලෙස හැසිරුණා. සැමරුම් ස්මාරකයේ කඩා ඉවත් කිරීමට දැඩි විරෝධයක් දැක්වූ එම විශ්වවිද්‍යාල සිසුන් එදින රාත්‍රියේ සිට මාරාන්තික උපවාසයක්ද ආරම්භ කළා. විශ්වවිද්‍යාලයේ සිසුන් ආරම්භ කළ මාරාන්තික උපවාසයට සහාය පළ කිරීමක් ලෙස උතුරු නැගෙනහිර පළාත්වල අද හර්තාලයක් ආරම්භ කර තිබුණා. ඒ ද්‍රවිඩ දේශපාලන පක්ෂවල සහ යාපනයේ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ඉල්ලීමකට අනුවයි. හර්තාලයේ හේතුවෙන් අද උතුරු නැගෙනහිර පළාත්වල වෙළඳසැල් වසා තිබෙනු දක්නට ලැබුණා. කෙසේ වෙතත් අප වාර්තා කර පැවසේ වවුනියාව දිස්ත්‍රික්කයේ හර්තාල් ක්‍රියාත්මක වුවද ජන ජීවිතය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වනු දක්නට ලැබුණු බවයි. මේ අතර යාපනයේ විශ්වවිද්‍යාලයේ තනි ප්‍රජාවක දේපලක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියාඩ් මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා. අහිංසක සිවිල් වැසියන් සිහිපත් කිරීමේ මුවාවෙන් තහනම් ව්‍යාපාරයකට අයත් ත්‍රස්තවාදීන් සැමරීමට ඉඩ නොදිය යුතු බවයි අමාත්‍යවරයා සිය ට්විටර් පිටුවේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ. කෙසේ වෙතත් උපකුලපතිවරයා ඊයේ රාත්‍රියේ උපවාසයේ නිරත ශිෂ්‍යයින් හමුවේ සිද්ධිය පිළිබඳව කළ සාකච්ඡාවකින් අනතුරුව අද උදෑසන ශිෂ්‍යයින්ගේද සහභාගීත්වය ඇතිව නව සැමරුම් ස්මාරකයක් ඉදිකිරීම සඳහා මුල් ගල් තැබුවා. ඒ අනුව උපකුලපතිවරයා ලබා දුන් කැඳපානය කරමින් දින දෙකක් පුරා පැවති මාරාන්තික උපවාසය අවසන් කෙරුණා. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පැවසුවේ යාපනයේ විශ්වවිද්‍යාලයේ ඉදිකර තිබූ ස්මාරකය ඉවත් කිරීමට කටයුතු කළේ එය අවසරයකින් තොරව ඉදිකර තිබූ නිසා බවයි. ඒ හේතුව නිසා පමණයි යාපන විශ්වවිද්‍යාලයේ බලධාරීන් තීරණය කළා තිබුණේ මේ ස්මාරකය ඉවත් කිරීම. එතන කිසිම දේශපාලන සාධකයක් නැහැ. කිසිසේත් නැහැ. නීතිඥවරුන් 150 දෙනෙකු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස පොලිස් සේවයට බඳවා ගන්න ලෙස අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසනවා. ඒ සමගින් දැන් රට වටින් අටට. රට වටින් අටට. බංග්ලාදේශ මහජන සමූහාණ්ඩුව වෙනුවෙන් ශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින නව මහ කොමසාරිස් තාරික් මොහමඩ් ආරිෆුල් ඉස්ලාම් අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍රය පිළිගන්වා තිබෙනවා. අනතුරුව පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සහ කොරෝනා පාලනයට රජය ගෙන ඇති පියවර ජනාධිපතිවරයා නව මහ කොමසාරිස්වරයාට පැහැදිලි කළ බවයි ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළේ. සමුද්‍රීය සහයෝගිතා වර්ධනයට විශාල ඉඩක් ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන් අතර තම රට ඊට ඉහළ ප්‍රමුඛතාවයක් දී ඇති බව නව මහ කොමසාරිස්වරයා ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. දීවරින් වෙත උපකරණ බෙදාදීමේ වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිකවරටිය මාගල්ලේගම වැවේ ඔරු පැදීමකට එක්වුණේ මෙලෙසින්.
අම්පාර නගරයේ වාහන අලෙවිසැලකට අදාළුවම 3ට පමණ මුහුණු ආවරණය කරගත් පුද්ගලයෙකු වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කරන අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. එම වෙඩි තැබීමෙන් වාහන අලෙවිසැලේ වාහන කිහිපයකට සහ වෙළඳසැලට හානි සිදු වූ අතර වෙඩි තැබීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවටගෙන නැහැ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතන සිද්ධියට අදාළ නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට අදහස් නොකරන බව නීතිපති දෙපාර්තමේන්තුව අද මඩකලපුව මහාධිකරණයට දැනුම් දුන්නා. මේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලව සිටින වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන් වසර 5කට ආසන්න කාලයක් ප්‍රක්ෂිත බන්ධනාගාරගතව සිට අප හිමි කරගත්තේ මීට මාසකට පමණ පෙරයි. ඒ සමගින් ලයිව් ඇටේට අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්.